නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කටිනත් පරිංකාරං වාසදානච්ච උත්තමං බුද්ධ පමුක සංඝස්ස දානං ධම්මස්ස ලේකනම් කෙත්ත දානංච බුද්දස්ස පටිමා කරණං පිච කරණං වච්ච කුටියා අත්ථ පුඤ්ඤානි උච්චරේ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාබර පිළිතුරේ 2020 වසරේ වාර්ෂික කඨින චීවර මහා පූජාව සිද්ධ කරලා කඨිනානිසංස ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට සූදානම් වන මොහොත විශේෂයෙන්ම වසර මාස 4ක් මුළුල්ලේ සිදු කරගෙන යනු ලැබුවා වූ පින්කම් මාලාවේ අවසාන අංගයේ විදිහට තමයි කඨින ධර්ම දේශනාවන් කඨිනානිසංස ධර්ම දේශනාවන් සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම ඇත්තෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ මේ 3 මාසයේ මුළුල්ලේම මේ කටයුතු සංවිධානය කිරීමේදී විවිධ අයුරින් අපිට සහයෝගය දක්වා වූ මේ විශේෂ දායකත්වයන් දක්වා කටයුතු කරපු අය මම මුලින්ම මතක් කරලා පුණ්‍යානුමෝදනා. ඉතින් අපි මේ කරපු පින්කමෙහි ආනිසංස ධර්මයන් ශ්‍රවණය කරන්නට තමයි මේ මොහොතේදී සූදානම් වෙන්නේ. මම උදේ මතක් කළා මේ කඨින චීවර පූජාව විශේෂ වෙන්නේ මේක විනය කර්ම සමූහයක් එක්ක සිද්ධ වෙන කටයුත්තක් නිසා. ඉතින් උදේ මේ අය ගෙනල්ලා දුන්න කඨින චීවරය අපි උදෑසන සාංගීක කරා. ඒ වගේම දැන් දාන දෙන අවස්ථාවේදීත් මේක සාංගීක කරා. සම්මා සම්බුද්ධ ශාසනයෙහි එකම වස්තුවක් දෙවතාවක් සාංගීක වෙන එකම පූජා භාණ්ඩය තමයි මේ කඨින චීවරය කියන්නේ. ඒ නිසා මේක ඒ ආකාරයෙන් දුර්ලභ දෙයක්. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේහි අපි 3 නමක් වස් වෙනමුණත් 100 නමක් වස් වෙනමුණත් පූජා කරන්න පුළුවන්කම තියෙන්නේ එක කඨින චීවරයයි. අන් හැමෝටම පූජා කරන්නේ වස්වාසික චීවර. ඒ නිසා මේක තවත් දුර්ලභයි. එක පන්සලකදී කොච්චර හාමුදුරුවෝ වස්වතුවත් පූජා කරන්න පුළුවන් එක කඨින චීවරයයි. ඒ වගේම තමයි එක පන්සලක එක ස්ථානයක පූජා කරන්න පුළුවන්කම තියෙන්නේ එක කඨින චීවරයක් පමණයි. ඒ නිසා මේක තවත් ආකාරයකින් දුර්ලභයි. ඒ වගේම මේ පූජා කරන්නට පුළුවන් පෙරවස් එළඹුණු වස් 3 මාසයේ වස් සීලය කඩාගන්නේ නැතුව ආරක්ෂා කරපු උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් වස් 3 මාසයේ නිවැරදිව සම්පූර්ණ කරාට පස්සේ තමයි දායකයෙක්ට කඨින චීවරයක් පූජා කිරීමට අවස්ථාව සැලසෙන්නේ. පසුවස් සමාදන් වීමෙන් මාස 2ක් වස් සමාදන් වෙන හාමුදුරුවෝ කෙනෙකුට කඨින චීවරයක් බාර ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකත් එක ආකාරයකින් බලපුවාම මේක විශේෂත්වයක්. අවුරුද්දකට එක වතාවක් පමණයි කඨින චීවරයක් පූජා කර ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කඨින කියන වචනයෙන්ම තේරුම තමයි බොහොම දැඩි කියන එක. කඩන්නට බැරි, සිදින්නට බැරි බරපතල ආනිසංස වෙන දෙන පින්කමක් කියන අර්ථයෙන් තමයි පාලියෙන් කඨින කියන වචනය මේ සඳහා යොදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ චීවරය මේ අය දකින්න ඇති මෙතනදී මහා සංඝ රත්නය විනය කර්මයක් කරලා තමයි ඒ භික්ෂුන් වහන්සේට මේ චීවරය පවරන්නේ. එතනදී බලනවා කවුද මේ චීවරය ලබන්න සුදුසුම ස්වාමීන් වහන්සේ කියලා බලලා විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපේ දැන් ඉස්සර නම් සිවුරු ලැබීම හරි දුර්ලභයිනේ. ඒ ඉස්සර සොහොන කරදි කෑල්ලක් තිබුණොත් ඒ වගේම අතහැරලා දාපු දි කෑල්ලක් තිබුණොත් අරන් ගිහිල්ලා මහලා තමයි ස්වාමීන් වහන්සේලා ජීවය සකස් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ හම්බෙන සිවුරු ඔක්කොම ළඟ තියාගන්න අනුශාසනා කරලා නැහැ. සිවුරු 3ක් පමණයි තියාගන්නට පුළුවන් ළඟ. ඒ නිසා ඒ ටික පරිහරණය කරනකොට සමහර වෙලාවට සිවුරු දිරලා ඉරිලා මේ විදියට වෙනවා. ඒ අතර
විරාපත් සිවුරක් තියනවා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ තෝර ගන්නවා. එහෙම නැත්නම් හැමෝගේම සිවුරු හොඳ නම් එතන ඉන්න වස්වාසය කරපු ස්වාමීන් වහන්සේට ඒ ජීවරය පරිත්‍යාග කරගෙන තමයි සාමාන්‍ය අපේ සම්ප්‍රදාය. ඉතින් මෙතනදී මහා සංඝරත්නයේ 5 නමක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා අවශ්‍ය කරනවා කටින් ජීවරයක් පවරන්න. ඒක තමයි මේ හාමුදුරුවෝ පාලි භාෂාවේ පාලි කියන්නේ අපේ දායකයන්ගේ අපේ බෞද්ධයන්ගේ හාමුදුරුවන්ගේ තියෙන ඇත්තෙන්ම භාෂාව. මේ පාලියෙන් තමයි අවිනය කර්ම අපි කළේ. එතනදී අපි සඳහන් කළේ මහා සංඝරත්නය උදෙසා කටින චීවරයක් අපිට ලැබුණා. ඒ කටින චීවරය අපි මහා සංඝරත්නයේ සාකච්ඡා කරලා අපි මේ හාමුදුරුවන් වහන්සේට පරිත්‍යාග කරන්නට තීරණය කළා කියන එක තමයි ඒ ආමුරු පාළියේ දේශනා කරේ. ඉතින් මේ කපුන් වහන්සේට දෙනවා කියලා එක සැරයක් ප්‍රකාශ කරන්න දෙන්නා. ඉන් අනතුරු සිවුර පරිත්‍යාග කරන ඉවරලා අපි මේ ජීවරය උන්වහන්සේට පරිත්‍යාග කළාය කියන දේ තහවුරු කරන්නට යෙදුණා. ඉතින් ඒ දේ තමයි සාමාන්‍යයෙන් මේ ජීවරයක් පූජා කරයින් පස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙවැනි විනය කර්මයක් වෙන කිසිම පූජා භාණ්ඩයක් චීවරයක් පූජා කරන අවස්ථාවකදී සිද්ධ වෙන්නේ නැහැ. කටින චීවරයක් පූජා කරන අවස්ථාවකදී විතරයි ඒ විනය කර්ම පවා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක බාර ගන්න හාමුදුරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒක හාමුදුරුවෝ දැනගත්තාම නැති නේද? ඕගොල්ලෝ දැනගන්න ඕන නේද? මේ ආය හාමුදුරුවෝ කරන්නේ කර හාමුදුරුවෝ දැනගන්න එක වඩා හොඳයි නේද? මේ ඒ නිසා අපිටත් තියෙන ලොකු වගකීමක් මේ චීවරයක් බාරගත්ත මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට සිද්ධ කළ යුතු. ඉතින් ඒ අතින් ගත්තාම මේ පින්කම ඇත්තෙන්ම වගකීම් සහිත බාර දුර්ලභ ඒ ආකාරයේ පින්කමක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේකේ ආනිසංස අපි බලනකොට පළවෙනියටම මතක් කරන්නට ඕනේ අපේ ශාසනයේ සඳහන් කරන ප්‍රධාන පින්කම් 8ක් තියෙනවා. 8 මහා කුසල් කියලා. මම කලින් ගාථාවේ සඳහන් කළේ ඒ 8 මහා කුසල්. කටිනට්ඨ පරික්කාරං වාසදානං ච උත්තමං බුද්ධ පමුක සංඝස්ස දානං ධම්මස්ස ලේකනං කෙත්ත දානං ච බුද්දස්ස පටිමා කරණං පිට කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ. මේ කියන පින්කම් 8 තමයි 8 මහා කුසල් විදියට සඳහන් කරන්නේ. පංචානන්තයේ පාප කර්ම නොකරන කෙනෙක් මේ 8 මහා කුසල් කරනවා නම් ඔහුගේ ළඟම ගමන භවගාමී ගමන සුගතියකට යන්න පුළුවන්කම තියෙනවා. මේ අතර දක්වන පළවෙනිම පින්කම තමයි කටින. කටිනේ කියලා කිව්වේ අපි දැන් අද මේ සිද්ධ කරපු පින්කම. පින්කම් අතර ප්‍රධානතම පින්කම් රජු විදියට සඳහන් කරන්නේ කටින චීවරයක් පූජා කිරීම. මට මහා කුසල පළවෙනි පින්කම. අට්ඨ පරික්කාරං අටපිරිකරයක් පූජා කිරීම. දැන් අද මේ අය මේ අට මහා කුසල වලින් ගොඩක් කරගත්තා. පළවෙනි එක කටින චීවරයක් පූජා කළා. දෙවෙනි එක අට්ඨ පරික්කාරං අටපිරිකරක් පූජා කළා. වාසදානං ච උත්තමං. කියන්නේ සංඝාවාස ඉදි කිරීම. මහා සංඝරත්නයේ වැඩ වාසය කරන්නට වෙහෙර විහාර හදන එක අට මහා කුසල් වලින් එකක්. බුද්ධ පමුක සංඝස්ස දානං ධම්මස්සරේ කරා. බුද්ධ පමුක සංඝස්ස දානං. බුදු පමුක මහා සංඝරත්නයේ සාංගිකව දානයක් දෙන එක. අද සාංගික දානයකුත් මේ ස්ථානයේදී සිද්ධ කරා. අට මහා කුසල් වලින් එතනදී තුනක් සිද්ධ වෙලා තියෙනවා. ධම්මස්ස ලේඛනං බණ පොත් ලියවීම. බණ පොත් ලියන අයට උදව් කරන්නට පුළුවන්. නැත්නම් Tamanne බණ පොතක් ලියන්න පුළුවන්. කෙත්ත දානංච බුද්දස්ස ශේස්ත්‍රයන් පූජා කිරීම. කුඹුරු ඉඩ කඩන් ආදී කොට ඇත්තා වූ දේවල් සාංගික වශයෙන් පූජා කිරීම. පටිමා කරණම් පිට බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම සහ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉදි කිරීම. වකරණං වච්ච කුටියා. වච්ච කුටියා කියන්නේ වැසිකිලි කැසිකිලි. වැසිකිලි කැසිකිලි පද්ධතිය ඉදි කිරීමත් අට මහා කුසල් අතරට ගැනෙන ප්‍රධාන පින්කමක්. මම ඒකයි ඔය අපේ පල්ලෙහා වැසිකිලි කැසිකිලි හදනකොට නිතර මතක් කරේ. අපි හදන්නේ වැසිකිලියක් තමයි. හැබැයි අපේ ශාසනයෙහි තියෙන බරපතලම ආනිසංස ගෙන දෙන වටිනාම පින්කමක් තමයි අපි මේ කරන්නේ කියලා මේ මම මතක් කරේ.
ඉතින් ඒක ඇත්තෙන්ම අටමහා කුසල් අතර ගැනෙන ප්‍රධානතම පින්කම. ඉතින් මෙන්න මේ කියන ඒවා අද බලන්න මේ අටමහා කුසල් වලින් කටිනයක් පූජා කරා, අටපිරිකර පූජා කළා, සාංගික දානයක් දුන්නා. ඒ වගේම වැසිකිලි කැසිකිලි පද්ධති ඉදිකරන පරිත්‍යාගයන් කළා. ඒ අතර ගත්තාම අටමහා කුසල් අතර ගැනෙන පින්කම් හතරක්ම මේ පින්වතුන් සිද්ධ කරගෙන තියෙනවා. ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන. ඒ වගේම තමයි මේ කටින චීවරයක් පූජා කරන දායක පින්වතුන්ට ශාසනයෙහි දෙන නාමයක් තියෙනවා. ඒ අයට නමක් දෙනවා. ඒ නම තමයි චුල්ලසෝතාපන්න කියලා. දැන් කටින චීවරයක් පූජා කරන උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. අපි ඒ අයට ශාසනික වශයෙන් විවාහාර කරන්න යොදා ගන්නවා නම චුල්ලසෝතාපන්න කියන නම. සෝතාපන්න කියලා කියන්නේ සෝවාන් ඵලය කියන එක. චුල්ලසෝතාපන්න කියන්නේ සුදු සෝවාන් ඵලය වගේ අර්ථයකට සමානයි. ඒකෙන් ගර්මය කරන්නේ කටින චීවරයක් පූජා කරන කෙනෙක් ඊළඟ භවයේදී දුගතියකට යන්නේ නැහැ. ඔවුන්ගේ භවගාමී ඊළඟ භවය අනිවාර්යෙන් සුගතියකට තමයි ගමන් කරන්නේ. අපි දන්නවා සෝවාන් ඵලයට පත්වන කෙනෙක් කවදාවත් සතර අපායට යන්නේ නැහැ. නිවන් දකිනා ජාති දක්වා ඔවුන් සුගතියකටම තරයි යන්නේ. ඒතර සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාගේ භවගාමී ජීවිතේ ස්ථිරයි. අය මනුෂ්‍යාත්ම භාවයෙන් පහළට වැඩිමයි. සතර අපායකට යන්නේ නැහැ. කටින චීවරයක් පූජා කරන කෙනෙක්ට ස්ථිරවම ඊළඟ භවය ගැන කියන්න පුළුවන්. ඊළඟ භවය කවදාවත් ආය අපායක උපදින්නේ නැහැ. ඒ උපදින්නේ එක්කෝ දිව්‍ය ලෝකයක නැත්නම් මනුෂ්‍ය ලෝකයක ධ්‍යාන වැඩුවොත් බ්‍රහ්ම ලෝකයක. මේ කියන සුගතියකට මිසක් කටින චීවරයක් පූජා කරපු කෙනෙක් කවදාවත් මනුෂ්‍ය භවයෙන් පහළ දුගතියකට වැටෙන්නේ නැහැ කියන එක තමයි මේ චුල්ලසෝතාපන්න කියන නාමයෙන් දීමෙන් ඒ ආනිසංසය පෙන්වන්න කරා. ඒ නිසා මේ පින්කමට ඉනිකට්ටක් ගෙනල්ලා වුණත් සහයෝගය දක්වපු හැමෝටම ඒ කටිනානිසංසය ඒ ආකාරයෙන් ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කටිනානිසංස පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙන වැදගත් ආනිසංස දේශනාවක් තියෙනවා. ඒක තේර ගාථා පාළියේ නාගිත තේර ප්‍රදානයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා දවසක් දිවා විවරණය පිණිස වැඩම කරනවා අනෝතප්ත විලට. ඒ විල සමීපයට ගිහිල්ලා උන්වහන්සේලා වැඩ වාසය කරනකොට විවේකයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේලාගෙන් කටින චීවරයක් පූජා කරලා තියෙන්නේ කවුද කියලා. ඒ 500 අතරින් ඒ දුර්ලභ පින්කම කරගෙන තිබුණේ එතන හිටපු එක හාමුදුරන් වහන්සේ කෙනෙක් විතරයි. ඒ හාමුදුරුවෝ තමයි නාගිත මහරහතන් වහන්සේ. නාගිත මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ වහන්සේ කියන්නේ මේ චීවරය කටින චීවරය පූජා කිරීමෙන් ඔබ වහන්සේට ලැබිච්ච ආනිසංස මොනවද කියලා. එතකොට මේ හාමුදුරුවෝ ගාථා පෙළියකින් ඒ ආනිසංස දේශනා කරනවා. ඒ අතර උන්වහන්සේ දේශනා කරනවා කටින දානං දත්වාන සංඝේ ගුණ වරිත්තමේ හිතෝතින්සේ මහා කප්පේ නාමිජානාති දුක්ගති. කටින දානං දත්වාන සංඝේ ගුණ වරිත්තමේ මහා සංඝරත්නයේහි ගුණය සිහියට නගාගෙන මහා සංඝරත්නයේහි ගුණ වර්ණනා කරමින් කටින චීවරයක් මම පූජා කළා. ඒ පූජාවේ ආනිසංසය හිතෝතින්සේ මහා කප්පේ තින්සෝ මහා කප්ප කියලා කියන්නේ කල්ප 30ක් නාවිජානාති දුක්ගති මම දුක්ගතියක ඉපදුන්නේ නැහැ. මෙයා මුල් කියනවා මම පූජා කරපු කටින චීවරය ආනිසංස එකක් තමයි කල්ප 30ක් මම දුගතියකට ගියේ නෑ කවදාවත්. කල්පයක් කියලා කියන්නේ පුංචි කාලයක් නෙමෙයි. කල්පයක් කියන එකට ඉලක්කයක් නැහැ. ඒකට තියෙන්නේ උපමා විතරයි. ඒකෙදි කියනවා සතපුමක් කුස සතපුමක් බලන ගලින් නිර්මාණය වුණු ඝනකාභය වගේ වස්තුවක දිව්‍ය සලුවකින් අවුරුදු 100කට වතාවක් පිරිමැදලා මේ පර්වතයේ බිමට සමතලා වෙන්නේ කවද්ද? ඒ තරම් කාලයක් තමයි කල්පයක් කියන්නේ. ඒකට මනුෂ්‍ය ජීවිතයක් ලැබලා අපි මේ අවුරුදු
80ක් 90ක් ගත කරන කාලයක් කල්පයක සංසන්දනය කරලා බලපුවාම ඒක ඉතාමත් විශාල කාලයක්. එවැනි කාල 30ක් කල්ප 30ක් මේ හාමුදුරුවෝ දුගතියකට ගිහිල්ලා නැහැ. දුගති කියලා කියන්නේ සතර අපායන්. නරක, තිරිසන්, പ്രേත, අසුර නිකාය. මේ කියන නරකය කියලා කියන්නේ අපි දන්නවා විවිධ දේවල් වලින් මිනිස්සුන්ව පීඩාවටපත් කරන නිරි සතුන් නැත්නම් අපි සඳහන් කරන්නේ අපාගාමී ඒ සත්වයන් පීඩාවටපත් කරන තැන්. තිරිසන් කියලා කියන්නේ මේ ලෝකයේ සිටින ඔය තිරිසන්ගත සතුන්. ඊට පස්සේ പ്രേත කියලා සඳහන් කරේ പ്രേත ලෝකයේ උප්පත්ති ලැබුවා වූ අය. අසුර නිකාය කියලා සඳහන් කරන්නේ යක්ෂ, പ്രേත, භූත, කුම්බණ්ඩ ආදී අනිකුත් මනුෂ්‍ය කොට්ටාසයන්. මේ සතර අපායන් තවත් විවිධ අවස්ථාවන් වලට බෙදලා 130කට අධික අපායන් පවතිනවා කියලා ධර්මයේ තුල විස්තර කරනවා. ඉතින් මෙවැනි අපායකටපත් වුණොත් ඒයින් ගොඩ එන එක ලේසි නැහැ. හැබැයි චීවරය පූජාවේ ආනිසංසය, කටින චීවර පූජාවේ ආනිසංසයක් විදිහට මේ හාමුදුරුවෝ දක්වනවා කල්ප 30ක් මම දුගතියකට වැටුනේ නැහැ. ඒ වගේම තමයි සඳහන් කරනවා අට්ඨාර සත්තං කප්පං දේවලෝක රමා මහං චක්කවර්ති සක්කත්තුන් දේවින්දෝ දේව රාජ්‍ය මකාරයි. ඊළඟ සඳහන් කරනවා අට්ඨාර සත්තං කප්පං. ඒකේ සඳහන් කරනවා 18 කල්පයක්. දිව්‍ය ලෝකයේහි දිව්‍ය සම්පත් වින්දාය කියලා. කල්ප 18 කල්ප 30 අපාගත නොවි ඉඳලා තව කල්ප 18ක් දිව්‍ය ලෝකයේහි දිව්‍ය සම්පත් වින්දා. ඒ අතර සඳහන් කරනවා චත්තිංසකත්තුම් දේවින්දෝ දේව රාජ්‍ය මකාසයි. දෙවියෙක් වෙලත් නිකන් දෙවියෙක් නෙමෙයි මේ දිව්‍ය ලෝකයේහි ඉපදුණු අවස්ථාවන් වලදී චත්තිංසකත්තුම් 44 වතාවක් දිව්‍ය රාජ්‍ය සපිති රාජ්‍ය සම්පත් ලබාගෙන සක් දෙවිඳුන් විදිහට දිව්‍ය ලෝකයේහි රජ වෙලා තමයි ඉපදුනේ. දිව්‍ය රාජ්‍ය සම්පත් උරුම කරගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟ සඳහන් කරනවා ආරපතේ චක්කවර්ති සිරින් ලැබේ පදේශ රාජ්‍යම් විපුලං ඝනබානෝ අචින්තියෝ. මනුෂ්‍ය ලෝකයේ ඉපදුන කාලවලදී මොකද වුනේ? මේ චීවරයට ගහලා තියෙන ඉදිකටු පහරක් ගානේ නම් මිනිසෙක් වෙච්ච කාලෙදී සක්විති රජ වෙලා තමයි ඉපදුනේ. සක්විති රාජ්‍ය කියලා කියන්නේ අද මේ ලෝකයේ අපිට දකින්න නැති රජ කෙනෙක්. ඒ අපේ බෞද්ධ ක්‍රමයට ගත්තාම ඉන්න ආදර්ශවත්ම රජතුමා තමයි සක්විති රජතුමා කියලා කියන්නේ. ඒ සක්විති රජතුමා අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ නිර්ගත්වයේ ලැබුවේ නැත්තම් සක්විති රාජ පදවියට තමයි පත් වෙන්නට හිටියේ. කියන්නේ මුළු මහත් ලෝකයේම පන්සිල් පද පහ මත හදාගත්ත නීති පද්ධතියකින් තනියෙන් පාලනය කරන රජ කෙනෙක් තමයි සක්විති රජතුමා. ඒ සක්විති රජතුමාගේ තියෙනවා දස සක්විතිවත්. ඒවා තමයි ඒ රජතුමාගේ තියෙන රාජ්‍ය පාලනයේ තියෙන ඔහුගේ තියෙන ප්‍රතිපත්තිය. ඒ අතර තියෙනවා ඔවුන්ගේ අතුල් ජනයාට ආරක්ෂාව සැපයීම, ඒ වගේම ඔහුගේ ඇමැති ආදී කොට ඇත්තා වූ පරිවර ජනයා ආරක්ෂා කිරීම, සතා සිව්පාවට පවා ආරක්ෂාව සැපයීම, ඒ වගේම රටේ සිටින පරිසරයේ සතා සිව්පාවේදී පටන් සෑම දිනකටම දැහැමිව ආරක්ෂාව සපයමින් කරන පාලනයක් තමයි සක්විති රාජ්‍ය පාලනය කියලා කියන්නේ. ඉතින් අතර දක්වනවා මේ රජතුමාට සක්විති රජ කෙනෙක් වෙනකොට ලැබෙන විශේෂම තියෙනවා රත්න 7ක්. ඒ රත්න 7 අතර තියෙනවා අශ්ව රත්නේ, අහසින් ගමන් කරන්න පුළුවන් අශ්වයෙක් ලැබෙනවායි කියලා. ඒ වගේම තව ලැබෙනවා හස්ති රත්නය, අහසින් ගමන් කරන්නට පුළුවන් ඇටෙක් ලැබෙනවායි කියලා. ඒ වගේම තව චක්‍ර රත්නය, ඒ කියන්නේ අපි ওই ධර්ම චක්‍රයේහි තියෙන සංකේතය පවා නිර්මාණය කරලා තියෙන මේ චක්‍ර රත්නය උපයෝගී කරගෙන ඒ චක්‍ර රත්නයේහි අනුහසෙන් තමයි ඇත්තටම සෑම රාජ්‍යයක්ම මේ රජතුමාගේ පාලනයට නැඹුරු වෙන්නේ. මේක ස්වභාවිකවම කවුරුත් තල්ලු කරන්නේ නැතුව ගමන් කරන්නට පුළුවන් රත්නයක් තමයි චක්‍ර රත්නය.
මේ චක්‍ර රත්නේ ගමන් කරනකොට රජතුමා පිරිවර ඇතුළු මේ චක්‍ර රත්නේ පසුපසින් යනකොට ඒ චක්‍ර රත්නේ ගිහින් අතර වෙන්නේ මොන රාජ්‍යයේද? ඒ රාජ්‍යයේ සිටින සියලුම ජනතාව ඔහුගේ පාලකයා ඇතුළු හැම දෙනාම අර රජුගේ පාලනයට නතු වෙනවා. කිසිම යුද්ධයක්, කලකෝලහලයක්, ප්‍රචණ්ඩත්වයක් කිසිම එකක් නැතුව මේ විදිහට තමයි චක්‍ර රත්නයේහි අනුහසෙන් තමයි ශක්තිති රජ කෙනෙක් මුළු ලෝකයේම පාලනය Tamanට සතු කරගන්නේ. තව සඳහන් කරනවා මණි රත්නය, මාණික්‍යමය රත්නයක්. මේ මාණික්‍ය හරියට සූර්යයා වගේ දිදුලනවා. රාත්‍රී කාලයේ මේක එළියට ගත්තත් මුළු ලෝකෙම එළිය කරන්නට පුළුවන් බලයක් මේ රත්නයේ තියෙනවා. ගහපති රත්නය කියලා කියන්නේ රජතුමා සමග සිටින රටේ ජනතාව. ගහපති රත්නය කියන්නේ මුළු ලෝකෙම හත්වතාවක් මොන වසංගතයෙන් විනාශ වුණත් ඔවුන්ට ශක්තිය තියෙනවා ආර්ථික වශයෙන් නැවත ලෝකයේ තිබ්බ තත්වයටම පත් කරන්න. අද කාලේ හිටියනම් හොඳයි නේද? රුපියල් 5000ක් අපිට දී ගන්න බැරුව නේ කොච්චර අපේ මිනිස්සු මේ කාලේ දුක් විඳිනවද? දැන් දියුණු රටවල් වල නම් ඇත්තටම ලොකු ගණන් මිනිස්සුන්ට දෙනවා. ශක්තිති රජතුමා හිටියනම් මේවැනි වසංගත 7 පාරක් ඇවිල්ලා ලෝකයේ 7 පාරක් විනාශ වුණත් 7 පාරම නැවත ගොඩනගන්න පුළුවන් තරම් සල්ලි මිල මුදල් ආර්ථික ශක්තියක් තියෙන මිනිස්සු ඒ රාජ්‍යයේ ඉන්නවා. ඉතින් අපිට ඒකනේ ආයෝජකයෝ වෙනවා. ඒ රාජ්‍යවලදී රාජ්‍ය පාලනයක් තියෙනකොට මිනිස්සුන්ට එවැනි හොඳ ශක්තිමත් පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ගහපති රත්නය කියලා කියන්නේ අන්නේ ඒකයි. ඒ වගේම තමයි පණ්ඩිත රත්නය. ඒ කියන්නේ රජතුමාට හොඳ උපදෙස් දෙන්න පුළුවන් උපදේශකයෝ ටිකක් ලැබෙනවා. මේ අද කාලේ උපදේශකයෝ දෙන උපදෙස් නිසා තමයි සමහර අයට නේද පාලනයක් නැති වෙලා රටත් විනාශ වෙලා පක්ෂත් නැති වෙලා දේශපාලනයෙන් තතු ගෑවිලා රාජ්‍ය පාලනයක් නැති වෙලා යන්නේ. හොඳ පඬිත රත්නයක් උපදෙස් දෙන්න පුළුවන් කවුරුත් නැති හින්දා. ශක්තිති රජ කෙනෙක් හම්බ වෙනවා හොඳට උපදෙස් දෙන්නට පුළුවන්. හරි මාර්ගයේ පෙන්නලා දෙන්නට පුළුවන්. නිවැරදි දිශාවට යොමු කරන්නට පුළුවන්. හොඳ අනුශාසකයෝ ලැබෙනවා. හොඳ උපදේශකයෝ ලැබෙනවා. ඉතින් මේ කියන හත ලැබෙන කෙනා තමයි ශක්තිති රජ කෙනෙක්. මුලින් සඳහන් කළේ ඇත්තටම අශ්ව රත්නය, හස්ති රත්නය. මේ ඇවිල්ලා අහසින් ගමන් කරන එකෙන් සංකේතවත් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. වලාකුළු සහ හඳ මේ පරිසරයේ තියෙන දේවල් තමයි මේ දෙකෙන් සංකේතවත් කරන්නේ. කියන්නේ නිසි කාලෙට වහිනවා, පායන්න ඕන කාලේ පායනවා. පාරිසරික විපත්ති නැහැ. කෘෂිකර්මයේ ඇතුළු අනිත් හැම දෙයක්ම පරිසරයේ හරියට මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා නම් අනිත් වැඩ කටයුතු නිවැරදිව සිද්ධ වෙනවා. නිසා ශක්තිති රජ කෙනෙක් වගේ ධාර්මික රජවරු පහළ වෙනකොට පාරිසරික විපත් නැහැ. පාරිසරික උදුරු නැහැ. ඉතින් ඒක තමයි සංකේතවත් කරන්නේ. ඒ නිසා මේ අනාගත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මම අන්න ඒ වගේ ශක්තිති රාජ පදවිය ලැබුවා කටින චීවරයට ගහලා තිබුණු ඉදිකටු පහරක් ගානේ. ඒ කියන්නේ අපේ අය හැමදාම බලන්නේ සිවුරේ කොහෙන් පොඩ්ඩක් හරි මහන්න තියනවා නම් හොඳයි කියලා නේද? සමහර අය මහන්න ඕනේ කියලා කිව්වට දන්නේ නැහැ ඇත්තටම මොකටද මේ මහන්නේ කියලා. අනිත් කට්ටියත් මහන හින්දා අපිත් මහනවා කියලා සමහරු මහන කොටත් හරියට මහන්න ඕනේ සමහරු ඉතින් නේද? මේ ඕන තරම් මහනවා නැත තරම් මහනවා. ඉතින් කොහොම නමුත් සඳහන් කරනවා ඉදිකටු සිදුරක් වාසා කෙනෙකුට ශක්තිති රාජ්‍ය පදවි ලබන්න පුළුවන්. ඒ වගේම තමයි පදේශ රාජ්‍යම් විකුලං ප්‍රාදේශීය එක රටක රාජ්‍ය පදවි බොහෝ සංඛ්‍යාවක් මම ලැබුණා. ධනභාගෝ අචින්තියෝ. ඒ වගේම තමයි මේ ජීවරේ පූජා කරන අනිත් ලැබෙන තව ආනිසංසයක් පරිවාර සම්පත්තියෙන් ලැබෙනවා. දැන් අපේ නාහත්මියට මේ චීවරය පූජා කරගන්න අද ලැබුණේ හොඳ පිරිවරක් Taman එක්ක හිටපු නිසා. මේ පවුලේ අයගේ සහයෝගය ලැබුණා. අමරකෝල් මහතා සහෝදරයෙක් විදිහට Tamanගේ සහෝදරියට තිබිච්ච හිතේ ඇති වුණු යහපත් සිතුවිල්ල මුදුන් පමුණවා ගැනීම සඳහා සහයෝගය දක්වලා කටයුතු කරා. කියන්නේ මේ මෑණියෝ පෙර ආත්මවලදී මේ වගේ පින්කම් කරලා තියෙන හින්දා තමයි Taman කැමති දෙයකට උදව් කරන ඒ කටයුත්තට සහයෝගය දක්වන පිරිසක් එකතු වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට මේ ගමේ ඉන්න අය කලින් දැකලත් නැහැ. හැබැයි මේ අම්මා මේ පින්කම කරන්න හදනකොට හැමෝම එකතු වෙලා සහයෝගය දක්වනවා. ඉතින් මේ දක්වන්න එකතු වෙන්නේ එවැනි වාග්යක් ලැබෙන්නේ ඒක පින් කරලා තියෙනවා.
එනිසා පින්කම් කරනකොට අනිත් අයගේ සහයෝගය ලැබෙන්නේ ඔවුන් කරලා තියෙන පින්වල අනුව. නිසා ගොඩක් වෙලාට සඳහන් කරනවා පින් කරනකොට හැමෝම එකතු කරගෙන කරන්න ඕනේ කියලා. එතකොට තමයි පරිවාර සම්පත් ලැබෙන්නේ. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා භෝගීමේ ඌනතා නැති. ඌනතා කියන්නේ අඩුවක් නැහැ. ඉපදිච්ච කිසිම භවයකදී මට භවභෝග වලින් අඩුවක් වෙලා නැහැ. මට සල්ලි නැහැ කියන්න වෙලා නැහැ, ඉඩ කඩක් නැහැ කියන්න වෙලා නැහැ, වස්තු දුර්ලභ වෙලා නැහැ කියන්න නැහැ, අමුදරුව නැහැ කියන්න නැහැ. මිනිස්සෙකුට ලබන්නට තියෙන මොන සම්පත්තියක්ද ඕනේ මට කවදාවත් ඒ වගේ අඩුවක් උනේ නැහැ. නෑ බෑ කියන්න නැති විදියට මට සම්පත් තිබුණා. ඒ වගේම තමයි අත්‍යානං අස්සයානං ආදි වශයෙන් සඳහන් කරනවා. මං කැමති මොන වගේ වාහනයකටද යන්න ඉස්සර නම් තිබුණේ නේද? අහස්තියාන අස්සයාන. ඉතින් අද කාලේ ගත්තාම විවිධාකාර වාහන වර්ග තියෙනවා. මට යන්නට අවශ්‍ය කරන යානාවන්ගෙන් මට කිසි මඩුවක් තිබුණේ නැහැ. හැම දෙයක්ම මට ලැබුණා. ඕන වාහනයක් ඕන ගමන් කරන්නට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න පුළුවන්කම් තිබුණා. ඉතින් අද කාලේ බලන්න පින් තියෙන විදිහට මිනිස්සුන්ට ගමන් පහසුකම් තියෙනවා. සමහර උස්සයිකලේ යනවා, සමහර අය පයින් යනවා, සමහර අය පෞද්ගලික ජෙට් යානාවලිනුත් අද ගමන් කරනවා. නේද? ඉතින් ඒ එක්කෙනාට ඒ කරපු පින්වල විදිහට තමයි ඉතින් ආනිසංස ලැබිලා තියෙන්නේ. ඉතින් පින් අනාගත හාතුරු කියනවා මම දීපු කටින චීවරය ආනිසංස නිසා මට කවදාවත් යාන වාහන වලින් අඩුවක් නේ නැහැ. හැමදේම ලැබුණා. ඒ විතරක් නෙමෙයි මට ලැබෙන්නට තියෙන සියලුම ආකාරයේ වස්ත්‍ර මේ ලෝකයේ තියෙන ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම හැම භවයකදීම ලැබුණා කියන්නේ. ඉතින් ඒ වගේ අඩුපාඩුවක් නැහැ කියලා තමයි මේ මහරහතන් වහන්සේ රහතන් වහන්සේලා ධර්මාලින් වහන්සේලා ලෝකයට පවසන්නේ හැමදාම සත්‍ය. උන්වහන්සේ පැහැදිලි කරනවා මම සංසාරයේදී කටින චීවරයක් පූජා කරලා මෙවැනි ආනිසංස ලැබුවා. ඉතින් මේකේ ආනිසංස බොහොමයක් ඇත්තෙන්ම අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ ඇතැම් අවස්ථාවන් වලදී සඳහන් කරනවා යාවතා සම්බ පරික්කාරේ සංඝස්ස සතතං දදේ ඒකස්ස කටින දානස්ස කලන් අග්ගති සෝලසං. පූජා කරන්නට පුළුවන් තරම් තියෙන පූජා භාණ්ඩ එකතු කරලා මහා මේරු පර්වතයේ වගේ විශාල කන්දක් විදියට ගොඩ ගහලා අපි දෙනවා පූජා කරනවා ආම්දුරෝගේ ශාසනයට. ඒ මහා මේරු පර්වතයේ උසට පිරිකර ගොඩ ගහලා කරන පූජාව කටින චීවරයේහි ආනිසංසත් එක්ක සලකලා ගත්තාම හරියටම ගත්තොත් 16 පංගුවක් පමණයි කියලා සඳහන් කරා. ඒ නිසා මේක මේ කටින කියන වචනයෙන්ම සඳහන් කරේ ඒකයි බරපතල වඩා අඩන්නට බැරි සිඳින්නට බැරි ආනිසංස වේදෙන පින්කමක් කියන එකයි ඒකේ අර්ථය වෙන්නේ. ඉතින් තමන්ගේ සිතේ තියෙන සිතිවිල්ලට අනුකූලව තමයි පින් සිද්ධ වෙන්නේ. තමන්ට පින්කමට එන්න බැරි වුණා කියලා මේ අමනා හිතේ මුකුත් ඇති කර ගන්නත් එපා. අතින් වේගරේ පූජා කර ගන්න බැරි වුණා කියලා එහෙම හිතන්නත් එපා. ආමුදුරෝ අපිට නැතුව නිලධාරීන් ටික විතරක් ගෙන්න ගත්තා කියලා හිතන්නත් එපා. තමන්ගේ හිතේ සතුටක් ඇති වුණා නම් මේ පින්කම දැකලා කටිනානිසංස තමන්ට සිද්ධ වෙනවා. මේක මේ ළඟටම ඇවිල්ලා පින් කරන එක වගේම අපේ ශාසනයේ තියෙනවා දුර ඉඳලා පින් කරගන්න විදි. මොකද දැන් බුදුරජාණන් වහන්සේ බණ කියනකොට උන්වහන්සේ මහා සමය සූත්‍රය කියනකොට බණ අහලා තියෙනවා මේ ලංකාවේ වෙරළ කොනේ ඉඳලා එක දිව්‍යාංගනාව. මොකද මේ බුදු නේද ඒක කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒ කාලෙදී මේ කියන තාක්ෂණය යොදාගෙන තියෙනවා. මම අපේ දායක සභාවදී මතක් කරේ බුදුහාමුදුරුවෝ වට්ට කුණ්ඩලයට බණ කිව්වේ ළඟට ගිහිල්ලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ තමන්ගේ ප්‍රතිරූපයක් දෙතෙන්ට යවලා ඒ ප්‍රතිරූපය හරහා තමයි බණ කිව්වේ. ඉතින් අද කාලේ මේ වීඩියෝ එකක් තරහා වෙන්නේ වෙන දෙයක් නෙමෙයි. අපි මෙතන කරන පින්කම නවීන තාක්ෂණය හරහා තව කෙනෙක්ට දකින්න සලස්වනවා සිත පහදව ගන්න. දැන් අපි කොළඹ ඉඳලා කියන බණ මෙහි ටීවී එකෙන් පොයේ දවසේ ආලා පින් කරගන්න. ඒ නිසා කවුරුත් අද එන්න බැරි වුණා කියලා හිත සෞතු කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් හැමෝටම පුළුවන්
දුර ඉඳලා බණ අහලා දුර ඉඳලා සම්බන්ධ වෙලා මේ කටයුතු වලින් ලැබෙන ආනිසංස ලබා ගන්න. අපි ආහාර දිනා බුදුහාමුදුරෝ මේ කෙල ලක්ෂයක් සක්වලට ඇහෙන්න බණ කියනවා කියලා. ඒ නිසා මේ ලෝකෙට විතරක් නෙමෙයි පිට සක්වල ඉන්න අය බුදුහාමුදුරෝ කියන බණ අහලා පින් කරගෙන තියෙනවා. ඔය අභිභූ සූත්‍රයේ කියන සූත්‍රයේ සඳහන් කරනවා ඒ කියන රහතන් වහන්සේට සක්වල 10කට ඇහෙන්න බණ කියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේට කෙල ලක්ෂයක් සක්වලට ඇහෙන්න බණ කියන්න පුළුවන් කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙහි කියන බණ මේ සක්වල නෙමෙයි පිට සක්වල අයත් අහලා පින් කර ගන්නවා නම් අපි පන්සලේ කරපු වැඩසටහන මේ එහා පැත්තේ ඉඳලා ගෙදර ඉඳලා අහලා බලලා සතුටු වෙන අයට පින් නොවි තියෙන විදිහක් නැහැ. ඒ ආනිසංස අනුවත් නැතුව ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේ තේරුම් අරගෙන මේ සඳහා සහයෝගය දැක්වූ හැම දිනාටම මම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඉතින් එහෙනම් මේ මොහොතේදී අපි සිද්ධ කර ගන්නට යෙදුන මේ සෑම කුසලානිසංස ධර්මයක්ම අපි එහෙනම් ප්‍රථමයෙන්ම අපවත් ශාසනයක් ලෝකයක් ආරක්ෂා වේ නියුක්තව සිටින සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. මේ පුණ්‍යානුමෝදනාවෙන් සතුටටපත් වන්නා වූ දෙවියන් අපවත් ශාසනයක් ලෝකයක් චිරහත් කාලයක් යහතින් ආරක්ෂා කරත්වා කියලා අදහසින් කවුරු දෙවියන් පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති